නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඊටම කලාතුරකින් තමයි මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල සසරේ පින් ඇති අයට ශ්‍රාවකත්වයට පැමිණෙන්න වාසනාව උදා වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුබ්බේච කත පුඤ්ඤතා, පෙරකල පින් ඇති බව මංගල කාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න අපිටත් වාසනාව ලැබුණා. එහෙනම් සසරේ කවදා හරි දවසක රැස් කරපු පිනක් අපිට උපකාර වුණා. ඒ පින නිසා අද අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ සරණ ශ්‍රාවක මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ අපිට ලැබිලා තියෙනවා. පින්වත් මේ තිසරණේ සරණ කරගත්ත බුද්ධ ශාසනයක ශ්‍රාවක පිරිස් හතරක් ඉන්නවා. පළවෙනි පිරිස තමයි භික්ෂු සංඝයා කියලා කියන්නේ. ඊළඟට ඉන්න භික්ඛුණී සංඝයා. ඊළඟට ඉන්න උපාසක පින්වතුන්. ඊළඟට සිටිනවා උපාසිකාවන්. මේ හතර පිරිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ගිහි ගෙදර වාසය කරද්දී බුදුරජාණන් වහන්සේගේ පරම ගම්බීර ධර්මය අහලා කුල පුත්‍රයෙක් කල්පනා කරනවා, මම ගිහි ගෙදරින් නික්මිලා පැවිදි වුණොත් හොඳයි. මේ ගිහි ගෙදර කියන්නේ කෙලෙස් ඇති වෙන තැනක්. ධර්මයේ හැසිරෙන්න ගොඩාක් බාධා තියෙන තැනක්. මේ පැවිද්ද නම් ආකාශ වගේ කියලා පැවිද්දට ආස කරනවා. පස්සේ කාලෙක කෙස් රැවුල් බහා රහතන් වහන්සේලා පෙර වූ යම් කසා වස්ත්‍රයක් ඇද්ද ආනේ කසාය වස්ත්‍රේ පොරවා පැවිදි බිමටපත් වෙනවා. ඉතින් මේ වගේ පැවිදි බිමටපත් වෙච්ච තවත් කුල පුත්‍රයන් දෙදෙනෙක් හිටියා බුද්ධ කාලේ. ඉතින් මේ දෙන්න යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක්ගේ නම තිස්ස, අනිත් එක්කෙනාගේ නම මෙත්තෙය්‍ය. ඉතින් මේ තිස්සක මෙත්තෙය්‍ය කියන යාළුවෝ දෙන්න සවැත් නුවරට ආපු වෙලාවේ ඈත ගම්මානක ඉඳලා සවැත් නුවරට ආවේ. ඉතින් සවැත් නුවර බුදුරජාණන් වහන්සේ නිසා දහම් ගෝසාව උස්සඬින් නැගුණ තැනක්. ඒ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ සිරි මුව මඩලින් රහතන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් උස්සඬින් කතා වුණා. ඉතින් බොහෝ දෙව් මිනිස්සු ඒ ධර්මය ඇහුවා. ඉතින් මේ සසරේ පින් තිබුණ අරහත්ත්වයට පත්වෙන්නම පින් තිබුණ මේ තිස්සටත් මෙත්තෙයටත් ධර්මය ඇහුණා.
ඉතින් මේ දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මහණ වුණා. දැන් මේ දෙන්නගෙන් මෙත්තෙය කියන තරුණ භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ තුල සරණේ පිහිටලා සීලයත් සමාධියත් ප්‍රඥාවත් වැඩුවා. උතුම් අරහත්ත්වයට පත් වුණා. නමුත් අර තිස්ස ස්වාමීන් වහන්සේ ධර්මයේ පුරුදු කරන්න ලොකු මහන්සියක් ගත්තේ නැහැ. පෘථග්ජන භාවයේම හිටියා. තෙරුවන් සරණ ගියාට පෘථග්ජන භාවය ඉක්මයා ගන්න බැරි වුණා. දැන් මේ තිස්ස තරුණයා අවස්ථාවක් යෙදුණා, මේ තරුණ භික්ෂුවට අවස්ථාවක් යෙදුණා තමන්ගේ ගම් පළාතට වඩින්න. දැන් බලන්න ධර්මයේ පැවිදි වුණත් ධර්මයේ පුරුදු කරගන්න බැරි වීමේ හානිය කියන්නේ ඒ තිස්ස කියන ස්වාමීන් වහන්සේගේ ගෙදර කට්ටිය එකතු වෙලා මේ තිස්ස ස්වාමීන් වහන්සේගේ සිවුරු අරෝගත්තා. කාමයට හිත බැඳෙන විදිහට කරුණු කියලා මේ තියෙන වස්තු වල වටිනාකම් කියලා තිස්ස කියන ස්වාමීන් වහන්සේ සිවුරු අරෝගත්තා. දැන් මේ මෙත්තෙය කියන රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමග සංඝයා පෙරවරා ඒ ගම් පළාතට වැඩම කළා. දැන් මෙත්තෙය මහරහතන් වහන්සේට හරිය අනුකම්පාවයි තමන්ගේ තිස්ස කියන යාළුවා ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩම්මවාගෙන අර තිස්ස කියන තරුණයාගේ නිවසට වැඩම කළා මෙත්තෙය මහරහතන් වහන්සේ. දැන් බලන්න කල්යාණ මිත්‍ර ඇසුර කොයි තරම් යහපතක්ද. බුදුරජාණන් වහන්සේ වදාළේ මුළු මහත් බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍රයා මතයි කියලා. දැන් බලන්න මේ මෙත්තෙය මහරහතන් වහන්සේ කොයිතරම් උපකාරයක් මේ තමන්ගේ යාළුවට කරන්න හදන්නේ කියලා. දැන් තමන් එකට පැවිදි වුණා. ඊළඟට ගෙදර ගිහිලා ගෙදරයි කියපු නිසා සිවුරු ඇරියා. දැන් කාමභෝගී ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේත් එක්ක ඒ නිවසට වැඩම කළා. දැන් ඔන්න ගෙදර අය දන්පැන් පූජා කළා. ඊට පස්සේ මේ තිස්ස කියන තරුණයා භාග්‍යවතුන් වහන්සේ ළඟින් වාඩි වුණා. ඉතින් ආන්නේ වෙලාවේ තමයි මේ තිස්ස මෙත්තෙය සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙත්තෙය මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නයක් මුල් කරගෙන. එතකොට මේ සූත්‍රයේ නම තමයි තිස්ස මෙත්තෙය සූත්‍රය. අටක වර්ගයේ තමයි මේ උතුම් දේශනාව ඇතුළත් වෙන්නේ. මෙත්තෙය මහරහතන් වහන්සේ අහනවා මේතුන මනු යුත්තස්ස විඝාතං බ්‍රෝහි මාරිස සුත්වාන තව සාසනං විවේකේ සික්ඛිස්සාමසේ. භාග්‍යතුන් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්නයක් ඇහුවේ. ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ලාමකෝ ගිහි ගෙදරට ඇවිල්ලා ස්ත්‍රියක් කරකාර බැඳගෙන මෛතුන සේවනය කරද්දී ලැබෙන දුක් කරදර ගැන මං ආසයි නිදුකානන් වහන්සේ දැනගන්න. දැන් සාමාන්‍ය තරුණ වියටපත් වෙච්ච තරුණේ තවත් තරුණියක සමග විවාහපත් වෙනවා. ඒක ගිහි ගෙදර ස්වභාවය. එතකොට කාමයෙන් විඳින දුක් ඔක්කොම මේ අයට උරුමයි. නමුත් ඒ අයට දුක ගැන වැටහීමක් නැති නිසා දුක කරා යනවා කාමයේ මුල් කළ වෙලා. නමුත් දැන් මේ කෙනා කාමයන් එපා කියලා පැවිදි වෙලා ආයි කාමයට වැටුණා. දැන් මෙත්තෙය මහරහතන් වහන්සේ අහන ස්වාමීනි ගිහි ගෙදර ඉඳගෙන මේ ස්ත්‍රියක් සමග මෛතුන සේවනය කරද්දී කොයි වගේ දුක් පීඩාද ඇති වෙන්නේ? අපි භාග්‍යවතුන් වහන්සේගෙන් නිදුකානන් වහන්සේගෙන් මේ ගැන දැනගන්න කැමතියි. සුත්වාන තව සාසනං භාග්‍යවතුන් වහන්සේ වදාරන ඒ මහා කාරුණික වදන් අපි අහලා මේ බුද්ධ ශාසනය තුල
විවේකයේ සික්කිස්සාමසේ ඒ කාමයන් නැතිව විවේකීව අපි මේ ධර්මයේ හැසිරෙන්න ආසයි කියලා කිව්වා. දැන් රහතන් වහන්සේට ආයි අමුතුවෙන් හැසිරෙන්න ධර්මයක් නැහැ. නමුත් මේ තමන්ගේ යාළුවාට බණපදයක් අස්සන්න මෙත්තේය මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නේ හැටි. ස්වාමීනි මෛතුනේ එදෙන්න ගිහින් මොනවද ලැබෙන දුක් පීඩා කියලා නිදුකානන් වහන්සේ අපි දැනගන්න කැමතියි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ වචන අපි අහලා ඒවා හොඳට දැනගෙන විවේකයට ඇලුණු සිතින් අපි ධර්මයේ හැසිරෙන්න කැමතියි කියලා කිව්වා. ඉතින් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා මිහිරි සරින් මේ තුන මනුයුත්තස්ස මුසත්තේවා පිසාසනං මිච්ඡාච පටිපජ්ජතේ ඒතං තස්මින් අනාරයං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මෙත්තේය යම්කිසි කෙනෙක් මේ ලාමකෝ ගිහි ගෙදරට වැටිලා ස්ත්‍රියක් කරකාර බැඳගෙන මෛතුන සේවනයේ කරමින් සිටිනවා නම් ඒ කෙනාට සම්මා සම්බුද්ධ ශාසනයක උතුම් මගඵල ලබනවා කියන එක නම් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එන හොඳට බලන්න දැන් විවාහපත් කෙනෙක් දෙන්නෙක් තුල වුණත් යම් විරාගී බවක් තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ විවාහයේ අර්ථය මේ තුන සේවනයේම නම් ඒ අයට කුසලයක් වඩනවා කියන එක හරි දුෂ්කරයි. දැන් මේ කාලේ වෙද්දි පින්වත්නි මිනිස්සුන්ගේ ස්වභාවය හරි ලාමක වෙලා තියෙන්නේ. මිනිස්සු ඇදිලා යන්නේ මේ කුඩා දරුවන් පවා සමහර විට මේ 5 වසරේ 6 වසරේ ඉන්න දරුවන් පවා අවුරුදු 15 16 දරුවන් පවා මේ අධ්‍යාපනය ලබන දරුවන් පවා මේ මෛතුන සේවනයේට ඇදිලා යනවා. මේ නාලිකා වලින් කෙරෙන මේ අශෝභන දේවල් නිසා. එතකොට මේ හෑන්ඩ් ෆෝන් නිසා ඒ වගේම මේ රූපවාහිනී වල පෙන්වන වැඩසටහන් නිසා ලාමකෝ කාමයට මැදිලා යනවා. එතකොට පුරුෂයන් ස්ත්‍රීන්ට පෙරේත කමින් ඇලෙනවා. පුරුෂයන් ස්ත්‍රීන්ට පෙරේත කමින් ඇලෙනවා. ස්ත්‍රීන් පුරුෂයන්ට පෙරේත කමින් ඇලෙනවා. දැන් බලන්න එකිනෙක මේ මෛතුන සේවනයේ මුල් කරගෙන ලාමක ආසාවන් ඇති කර ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මෛතුන සේවනයෙන්ම නම් ඔහු සතුටු වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක ඔහුට මගඵල නම් ලබන්න හම්බෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න මේ අද කාලේ තියෙන දේවල් නිසා පැවිදි වෙච්ච පැවිද්දන්ගේ ස්වාමින් වහන්සේලාගේ පැවිදි ජීවිතයටත් බොහෝ අනතුරු වෙනවා. මේ දුරකථන ඒ වගේම මේ රූපවාහිනී මේ වගේ දේවල් පැවිදි ජීවිතය අසංවර වෙන හොයාගන්න බෑ. ඉතින් පැවිදි වෙන්නේ සියලු දුකින් නිදහස් වෙන්නයි. එහෙම හිතාගෙන මහාන වුණත් මේ අසංවරයට ඉත යන නිසා අසභ්‍ය දේවල් නරඹන්න යෑම නිසා පැවිදි ජීවිතයේ යම් අර්ථයක් තිබුණද ඒ අර්ථය ගිලිහිලා ගිහින් ආයි කාම ලෝකෙටම වැටෙනවා. ආයි ලාමකෝ ගිහි ජීවිතේටම වැටෙනවා. වැටිලා ආයි මෛතුන සේවනයේ පස්සේ යනකොට කොහෙන් නම් මගඵල ලබන්නද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්ඡාච පටිපජ්ජති. දැන් ඔහු ගිහි ගෙදරට ගිහිල්ලා බිරිඳක් කරකාර බැඳගෙන දරුවෝ ලබලා මෛතුන සේවනයෙන් සතුටු වෙද්දී දැන් ඔහුට මේවා කරන්න සල්ලි ඕනේ. දැන් හොඳින් හෝ නරකින් හෝ සල්ලි හොයන්න ඕනේ. දැන් අන්න පාර වරද්ද ගන්නවා කියනවා. දැන් ඔන්න සිවුරු ඇරලා ගිහිල්ලා කාව හරි එක්ක විවාහ වෙලා මෛතුන සේවනයෙන් සතුටු වෙලා ගිහි ගෙදර වාසය කරද්දී වැරදි විදියට හරි සල්ලි හොයන්න පෙරඹෙනවා කියනවා. ඔන්න සත්තු මරනවා කියන කම්සප්ප විඳින්න. සොරකම් කරනවා කියනවා. වැරදි කාම සේවනය කරනවා. නැයි එක තැනකින් සෑහීමකටපත් වෙන්නේ අධර්ම රාගයේ විසම ලෝභය ආදී අකුසල්
වේගින් සත්වයා තුළ මෙකල වැඩිගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මිනිසුන්ගේ පරමායුෂ 250ක්ව තියෙද්දී තමයි අධර්ම රාගයේ විෂම ලෝභය මිත්‍යා දෘෂ්ටිය කියන විෂම ධර්මය කියන මේවා වැඩෙන්න ගත්තේ. දැන් පින්වත්නි අපිට අවුරුදු 100ක්වත් ජීවත් වෙන්න නැහැ. දැන් මේ අකුසල් බොහෝසෙයින් වැඩි වෙලා. එතකොට ගිහි ගෙදරකට යන කෙනාට සෙවුරු වැරලා ගිහි ගෙදරට යන කෙනාට පුදුමාකාර විදිහේ වරදවල් වලට පෙළඹෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළා මත්පැන් මද්ද්‍රව්‍ය බොන්න පුරුදු වෙනවා. බොරු කේලම් කියන්න පුරුදු වෙනවා. එයා පාර වරද්ද ගන්නවා කියනවා අර මෛතුන සේවනයේට තියෙන කැමැත්ත නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒතං තස්මින් අනාරියං. ඒ ඔහු තුල පවතින සියලු දෝෂයන් හටගන්නේ ලාමක කුසල් වලින්. රාගය කියන අකුසලයෙන්, ද්වේෂය කියන අකුසලයෙන්, මෝහය කියන අකුසලයෙන් තමයි සියලු දෝෂ හටගන්නේ කියනවා. දැන් බලන්න සමහර විට පැවිදි වෙලා ඉන්න කෙනෙක් සිවුරු අරිද්දී මට මෙහෙම වෙයි කියලා හිතුවනම් එයා කවදාවත් සිවුරු අරින්නේ නැහැ. නමුත් මෛතුන සේවනයේට තියෙන ආසාව නිසා සිවුරු අරිනවා. අන්තිමට සිවුරු ඇරියට පස්සේ මේ ඔක්කොම විනාශේ සිද්ධ වෙනවා. මේ මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒකෝ පුබ්බේ චරිත්වාන මේ තුනං යෝ නිසේවිති යානං හන්තං වතං ලෝකේ හීන මාහු පුතුජනං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් කලින් පැවිදි වෙලා ඉඳලා පස්සේ කාලෙක ඒ කෙනා සිවුරු වැරලා මෛතුනේ යෙදෙද්දී ඒ කෙනාගේ ජීවිතයට කියන්න තියෙන්නේ මේ වගේ උදාහරණයක් කියනවා. මොකද්ද? පාර වරද්දගත් වාහනයක් වගේ කියනවා. බලන්න ඉතින් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන උන්වහන්සේට කොයිතරම් කරුණාවක් තියෙනවද මේ ශ්‍රාවක පිරිසේ ගුණධර්ම රැකීම ගැන. ඒ පිරිස දුකට වැටිද්දි භාග්‍යතුන් වහන්සේට කොච්චර කරුණාව උපදිනවද. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා පැවිදි වෙලා හිටපු කෙනෙක් ගෙදර ගින් ආයි කාම සේවනයෙන් සතුටු වෙද්දී එයා පාර වැරදිච්ච වාහනයක් වගේ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා සිවුරු ඇරපු ඒ පෘථග්ජන කෙනා ආයි මෛතුනේ යෙදෙද්දී ලාමකෝ ජීවිතයකට වැටුණා කියලා මිනිස්සු කතා වෙනවා කියනවා. අනේ උන්වහන්සේ කලින් මහාන වෙලා හිටියා. ආයි දුක් විඳින්න මේ ගිහි ගෙදරට ආවනේ. ආයි මේ ලාමක වෙච්ච හීන වෙච්ච ගිහි ගෙදරට වැටුණනේ කියලා ලෝකෙ මිනිස්සු කතා වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පුහුදුන් කෙනාට ඒ කුමන අර්ථයෙන්ද පෘථග්ජන කියලා කියන්නේ. දැන් ඔය අද කාලෙත් මිනිස්සු කියනවා ඉතින් අපි පෘථග්ජනයිනේ. අපේ අතින් ඉතින් පෞරස් වෙන්න පුළුවන්නේ. මෙහෙම කියලා. එතකොට මොකද්ද මේ පෘථග්ජන කියන එකේ අර්ථය? දැන් පැවිද්දා වුණත් පෘථග්ජන භාවයේ ඉඳීමෙන් තමයි සිවුරු වැරලා යන්නේ. ආර්ය භාවයටපත් වුණා නම් සද්ධානුසාරී ධම්මානුසාරී ආදී මාර්ගඵල නිවනින් සතුටු වුණා නම් සිවුරු අරින්නේ නැහැ. එතකොට කවුද මේ පෘථග්ජනයා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා පෘථග්ජනයා කියලා කියනවා බොහෝ කෙලෙසුන් උපද්දන කෙනා කියන අර්ථයෙන් පෘථග්ජනයා කියලා කියනවා. ඊළඟට දේශනාවේ තියෙනවා බොහෝ නොනසන ලද සක්කාය දිට්ඨියෙන් යුක්ත වුණා කියන අර්ථයෙන් පෘථග්ජනයා කියලා කියනවා. එහෙනම් පෘථග්ජනයා තමයි ප්‍රතිරූපේ ගැන හිතන්නේ. හරියට හිතනවා. එහෙනම් ප්‍රතිරූපේ ගැනම තමන්ගේ චරිතය ගැනම ගොඩාක් හිතන කෙනා පෘථග්ජනයා කියනවා. ඕන අකුසලයක් කරනවා තමන්ගේ චරිත සුද්ධිය රැකගන්න. තමන්ගේ නම රැකගන්න. තමන්ගේ ගෝත්‍රය රැකගන්න. තමන්ගේ ප්‍රසිද්ධිය රැකගන්න. තමන්ගේ හැකියාව රැකගන්න. ඕන දෙයක් කරනවා. ඒ අර්ථයෙන් පෘථග්ජන කියනවා. ඊළඟට තේනවා බොහෝ අකුසල් වලින් නැගී සිටින්නේ නැහැ කියන අර්ථයෙන් පෘථග්ජනයා කියලා කියනවා. එහෙනම් අකුසල් තියෙනවා.
ඒවෙන් නැගී සිටින්න උත්සාහයක් නැති කෙනා කියන අර්ථයෙන් පුතඥ කියනවා. එහෙනම් ඔන්න අපිට දැන් මේ කියන මාතෘකාව ඔස්සේ බලා ගන්න පුළුවන් මම ශ්‍රාවකෙක්ද පුතඥයේද කියන අර්ථය. ඊළඟට නොයෙක් දැවිලි තැවිලි වලින් විඳවන කෙනා කියන අර්ථයෙන් මොකෙන්ද දැවිලි තැවිලි නිරාගයෙන් දැවිල්ල හට ගන්නවා, ද්වේෂෙන් දැවිල්ල හට ගන්නවා, මෝහෙන් දැවිල්ල හට ගන්නවා, මාන්නෙන් දැවිල්ල හට ගන්නවා, ඉරිසියාවෙන් දැවිල්ල හට ගන්නවා, මසුරුකම් වලින් දැවිල්ල හට ගන්නවා, එකට එක කිරීම වලින් දැවිල්ල හට ගන්නවා, නොයෙක් සංతాප වලින් තැවි තැවි දැවිලි වලින් දැවි දැවි ඉන්නවා කියන අර්ථයෙන් පුතඥ කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආන්නේ සිවුරු වැරපු පෘථග්ජන කෙනා ආයි මෛතුනේ යෙදෙද්දී ලාමක ජීවිතයකට වැටුණා කියලා මේ මිනිස්සු ලෝකයේ අය කතා වෙනවා කියනවා. දැන් බලන්න ඔබේ කානටත් ඇහිලා ඇති කවුරු හරි කෙනෙක් පැවිදි වෙලා ඉඳලා සිවුරු වැරලා ආවොත් ඔහොම කියනවා ඔබ අහලා ඇති. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට වදාලා යසෝ කෙත්තිංච යාපුබ්බේ හායතේවා පිතස්සයා ඒතම් පිදෙස්වා සික්කේත මේ තුනං විප්පහාතවේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා සිවුරේ රැඳි සිටි කාලේ ඔහු ජීවත් වුණ තාලේ පැතුරුණ කිත් යසරාවේ සැනකින් සුළඟේ පාවේ. බලන්නේ අර්ථ. දැන් පැවිදි වෙලා ඉන්නකොට හොඳට දෙවුර පොරවලා ඊට පස්සේ ජනී ජනයා අතරට වැඩම කරලා බණ කියනවා, මිනිස්සු පහදිනවා. අනේ උන්වහන්සේ ලස්සනට බණ ටික කිව්වා කියලා මිනිස්සු පහදිනවා. අනේ උන්වහන්සේගේ ඉරියව් කොයිතරම් ප්‍රසන්නද කියලා දුටුදුටුවන් පහදිනවා. හරියට මිනිස්සු ගුණ කතා වෙනවා. අනේ අපිටත් උන්වහන්සේට දාන ටිකක් පූජා කරගන්න නැත්නම් කියලා මිනිස්සු කතා වෙනවා. ප්‍රසිද්ධ වෙනවා. නමුත් මොකද වෙන්නේ යම් කලක ඒ ප්‍රසිද්ධකම් තිබුණත් මිනිස්සු යසස් ගැන කතා වුණත් මොකද වෙන්නේ ඔක්කොම ඉවර වෙලා යනවා සිවුරු ඇරියට පස්සේ. එහෙනම් බලන්න පැවිද්දට මේ කීර්ති ප්‍රශංසා නම්බු නාම ලාභ ලෝභ මේ ඔක්කොම තියෙන්නේ අරහත් දජේ පොරවා පැවිද්ද තුල සිටින තාක්කල්. ඒ කරන සැලකිලි වන්දනාමාන ගරු සත්කාර ඒ මොකවත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කුල කියන සූත්‍රයේදී වදාලා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් ළඟට ස්වාමින් වහන්සේලා වඩිද්දී ඒ ගිහි අය ගොඩාක් පින් රැස් කර ගන්නවා කිව්වා. මුලින්ම පින් රැස් කර ගන්නවා කිව්වා. ස්වාමින් වහන්සේලා දැකපු ගමන් ගිහි අය හිත පහදවා ගන්නවා කිව්වා. මේ වඩින්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා කියලා හිතලා හිත පහද ගන්නකොට සග්ග සංවත්තනිකං වූ භික්කවේ පටිපදං පටිපන්නෝ හෝති. ස්වර්ගයේ උපදින පින එයා රැස් කරන්න පටන් ගත්තා. බලන්න එතකොට ශ්‍රමණයෝ දැකලා මිනිස්සු හිත පහදව ගන්නවා. කිත් යසරාවේ පැතිරිලා යනවා. අපේ ගෙදරටත් අසවල් ස්වාමීන් වහන්සේ වැඩලා තියෙනවා. අපේ ගෙදරිනුත් දානි වළඳලා තියෙනවා. මෙහෙම කියලා මිනිස්සු කතා වෙනවා. උන්වහන්සේගේ බණ ටික බොහොම ලස්සනයි. මෙහෙම මිනිස්සු කතා වෙනවා. හිත පහදව ගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවන්ත නිවසකට ශ්‍රමණයන් වහන්සේලා වඩිද්දී මිනිස්සු ආසන වලින් නැගිටිනවා කියනවා. වන්දනාමාන කරනවා කියනවා. සාදුනාද පවත්වනවා කියනවා. වැඩ සිටින ආසන පනවනවා කියනවා. මිනිස්සු එතකොට උච්චාකුලීන සංවත්තනිකං වූ භික්කවේ පුඤ්ඤ පටිපදං පටිපන්නෝ හෝති. උසස් කුලයක උපදින පින රැස් කර ගන්නවා කියනවා. දැන් මේ ඔක්කොම ලාභ සත්කාර. දැන් බලන්න මිනිස්සු නැගිටිනවා, වන්දනාමාන කරනවා, සලකනවා, ස්වාමීනි මොනවද කැමති වළඳන්න කියලා අහනවා. අපිට මොනවා හරි තිබුණොත් කියන්න කියනවා. මේ ඔක්කොම පැතුරුණ කිත් යසරාවේ සැනකින් හුළඟේ පාවේ. මේ සුළඟි ගහගෙන ගියා වගේ වන්දනා කිරිලි, පැවරිලි, සිව්පසේ පිදිලි, ගුණ කීලි, නැගිටිලි ඒ මුකුත් නැහැ.
කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට දේශනා කරනවා ඒතම්පි දෙස්වා සික්ඛේත මේ තුනං විපහත වේ. ඉතින් මේ පැවිදි වෙලා ඉන්න කෙනා ඕන්න යනතුර දකින්න ඕනි කියනවා කලින්ම. මමත් යම් කලක සිවුරු ඇරියොත් මටත් මේ ටික වෙනවා. මේ වන්දනා මාන ගරු සත්කාර සිව්පසේ ලැබිලි මේ ඔක්කොම සැනකින් සුළඟි ගහගෙන ගියා වගේ නැති වෙනවා කියලා මේ අනතුර කලින්ම දකින්න ඕනේ කියනවා. මමත් මෛතුනේට ආසා කළොත් මේ ගිහි වෙලා කාම සේවනයේට මමත් ආසා කළොත් ওই ටික තමයි වෙන්නේ කියලා පැවිද්දට හිතන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතලා සම්පූර්ණයෙන්ම ඒ මෛතුනෙන් වෙන් වෙන්න හිත පිහිටුව ගන්න කියනවා. ඒ විදියට හිත පුරුදු කරන්න කියනවා. මම නම් පැවිද්දට ඇලී වාසය කරනවා. මම නම් මේ පැවිදි ජීවිතෙන් දුරු වෙන්න පැවිදි ජීවිතෙන් චුත වෙලා ලාමක ගිහි බවට වැටෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා සංකප්පේහි පරේතෝසෝ කප්පනෝ වියජායති සුත්වා පරේසං නිඝෝසං මංකුහෝති තතවිදෝ. දැන් මේ සිවුරු වරින්න හේතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ කාම විතරකයක් ආවට පස්සේ ඒකම හිතන්න ගන්නවා කියනවා. විතක්ක බහුලෝ විහෙරති කාම විතරකේම විතරක කරනවා. ඇවිදින කොටත් කාම විතරකේ, වාඩි වෙලා ඉන්න කොටත් කාම විතරකේ, හාන්සි වෙලා ඉන්න කොටත් කාම විතරකේ, සිටගෙන සිටිද්දිත් කාම විතරකේ, සිව් ඉරියව්වේම කාම විතරකේ. භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් මේ සිතුවිල්ලෙන්ම යට වෙලා දුගී දුප්පත් කෙනෙක් වගේ දිලින්දෙක් වගේ මේ පැවිද්දා වාසය කරනවා කියනවා. දැන් ඔන්න සිවුරු අරින්න පරිසරය හැදෙන හැටි. එතකොට බලන්න එහෙනම් දැන් මේ ස්වාමින් වහන්සේලාට ඉන්ද්‍රිය සංවර වෙන විදියට මේ ගිහි අය තමන්ගේ හැසිරීම් පවත්වන්න හොඳ නැහැ. දැන් ඔය අපි දකිනවා සමහර වෙලාවට ආවාසගේ ඇතුළටත් කාන්තාව රිංගනවා. එතකොට ස්වාමීන් වහන්සේලාට එළියට යන්න කියන්නත් බෑ. එක පාරට එළියට යන්න කිව්වොත් මේ උපාසිකාව මොකද වෙන්නේ? කිපෙනවා. අපහදිනවා. ඇයි අපිට එන්න එපා කියන්නේ කියලා. එතකොට බලන්න මේ උපාසිකාව තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේලා හැසිරෙන යම් තැනක් ඇද්ද ආන්නේ තැන්වලට යද්දි බොහෝම සංවරව ඒ ස්වාමීන් වහන්සේලා වාසය කරන පරිසරයට යන්න කල්පනා කරන්න ඕනේ. බැරි වෙලාවත් විසභාග අරමුණක් ඒ ස්වාමීන් වහන්සේලාට වැටුණොත් ඇහැට දැක්කොත් ඒ තුලින් තමයි මේ සංකල්පීය රාගය තුලින් කාම විතරක හටගන්නේ. එතකොට ස්ත්‍රියක් පන්සලකට වේවා ආරාමයකට වේවා අසපුවකට වේවා එනකොට බොහොම සංවර ඇඳුම් පැළඳුම් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඉරියව් පැවැත්ම ගිහි අයගෙත් සංඝයා අතරට එනකොට බොහොම සංවර වෙන්න ඕනේ. නොයේකුත් දේවල් වැඩකට නැති කතා බහ කරන්න හොඳ නැහැ. ඊට ස්වාමින් වහන්සේලාත් එක්ක කවදාවත් ගිහි ජීවිතයේ තියෙන ආනිසංස කාමයන්ගේ තියෙන යහපත සංඝයා සමග කතා කරන්න හොඳ නැහැ. ඊළඟට තමන්ගේ ජීවිතයේ තියෙන මේ කාමුක ප්‍රශ්න විවාහ වෙච්ච ජීවිතවල තියෙන අනවශ්‍ය ප්‍රශ්න ස්වාමින් වහන්සේලාට කියන්න යන්න හොඳ නැහැ. එතකොට ඔය වගේ දේවල් වලින් මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේලා තුල යම් වෙලාවකේ ස්වාමින් වහන්සේ අයුනිසෝ මානසිකාරයකට වැටුනොත් ආන්නේ තුලින් කාම සංකල්ප හට ගන්නවා. ඉතින් ඒ කාම සංකල්පනාව දුරු කරගන්න බැරි වුණොත් භාග්‍යතුන් වහන්සේ වදාළේ යා දිලින්දෙක් වගේ දුප්පත් කෙනෙක් වගේ ඒකම නැවත නැවත හිත හිතා ඉන්නවා කියනවා. දැන් බලන්න එතකොට ගිහි අයට ලොකු වගකීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කාන්තාවකගේ සිනහව කතාව ඉරියව් පැවැත්ම මේ සෑම දෙයකින්ම පුරුෂයාගිත බැඳ ගන්නවා කියලා. එහෙනම් ස්වාමින් වහන්සේලාත් එක්ක අමුතු අල්ලාප සල්ලාප, අමුතු සිනහවීම, අමුතු ඉරියව් පැවැත්වීම ආදිය
ගිහි අය පවත්වන්න හොඳ නෑ. විශේෂයෙන් කාන්තාව. කාන්තාව ගොඩාක් පව් රැස් කරගන්නවා ස්වාමින් වහන්සේලා අසංවර වෙන දෙයක් කළොත්. එතකොට බලන්න ස්වාමින් වහන්සේලාගේ විරාගී චරණයට උපකාරයක් කරන්න ඕනේ. කවදාවත් ස්වාමින් වහන්සේලා ගැවසෙන පරිසරේ වැඩ සිටින පරිසරයට පන්සලකට වේවා ආරණ්‍යකට වේවා එහෙම නැත්නම් අසපුවකට වේවා අවේලාවේ යන්න හොඳ නැහැ. ආරාමයකට වේවා පන්සලකට වේවා අසපුවකට වේවා යනකොට විශේෂයෙන් දැනුම් තේරුම් තියෙන පිරිමි කෙනෙක් එක්ක තමයි යන්න ඕනේ. ස්වාමින් වහන්සේ නමක් එක්ක කතා කරනකොට දැනුම් තේරුම් තියෙන පිරිමි කෙනෙක් ළඟ තියාගන්න ඕනේ. ඒක භාග්‍යවතුන් වහන්සේ තමයි වදාළේ. විඤ්ඤු පුරුෂයෙක් නැතුව ස්ත්‍රියක් සමග වචන 4-5කට වඩා කතා කරන්න එපා කියලා. එහෙනම් ඒ කලේ අර පැවිද්දගේ පැවිදි ජීවිතේ රකින්නයි. එතකොට උපසම්පදා සිල් ගුණ පුරන සාමණේර දස සිල් සුරකින්න පිරිසිදු බ්‍රහ්මචාරී උතුමන් ළඟට යනකොට ඒ උතුමන් වහන්සේලාගේ කුසල් සිතට හානි නොවන විදියට තමයි මේ ගිහි පින්වතුන් සංඝය ඇසුරු කරන්න ඕනේ. මොකද මේ බාහිර ලෝකයේ ඉන්නේ අපිට රූප ශබ්ද ගන්ධ රස පහස පැවිද්දට එන්නේ. එතකොට ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන්ම සිහියෙන් සිටිය යුතුයි. ඒ ස්වාමින් වහන්සේ ඇසුරු කරන්න යන ගිහි කෙනත් සිහියෙන් සිටිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔය විදියට කාම විතර්ක වලින් ව්‍යාපාද විතර්ක වලින් විහිංසා විතර්ක වලින් ඔහු දිලින්දෙක් වගේ ඒ විතර්කම හිත හිත ඉන්නකොට දැන් ඔන්න මොකද වෙන්නේ? ආචාර්යයන් වහන්සේ ගරහනවා. දැන් පැවිද්දෙකුට සිටිනවනේ ස්වාමින් වහන්සේලාට ඉන්නවනේ ආචාර්යයන් වහන්සේ නමක්. දැන් අපිට ඉන්නවා ලොකු ස්වාමින් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ නිතර අපව අකුසලෙන් මුදවලා කුසලේ පිහිටවන්න අනුශාසනා කරනවා. අපි අකුසලයකට ගියොත් අකුසලයට ගරහනවා. කුසලයක් වඩනකොට ඒ කුසලේ වඩා ගන්න අප උත්සාහවත් කරනවා, තෙද ගන්නනවා, ඒකේ සමාදන් කරනවා, පිහිටවනවා ගුරුවරයා. එතකොට දැන් උපාධ්‍යයන් වහන්සේත් එහෙමයි පැවිදි කරන උත්තරමයත් ඒ වගේ. දැන් මොකද වෙන්නේ? මේ කාම විතරකයෙන් යට වෙලා අකුසල් විතරක වලින් යට වෙලා ඉන්න පැවිද්දාට ගුරුවරුන්ගෙන් නිന്ദා ලැබෙනවා. උපාධ්‍යයන් වහන්සේගෙන් නිന്ദා ලැබෙනවා. පැවිදි ජීවිතේ වැඩිහිටි ස්වාමින් වහන්සේලාගෙන් අවවාද ලැබෙනවා. ඊට පස්සේ සමකාලීන මධ්‍යම භික්ෂූන්ගෙන් නිന്ദා අපහාස ලැබෙනවා. දැන් මේ මොකටද ලැබෙන්නේ? අකුසලයටයි. එතකොට නිന്ദා අපහාස ලැබෙද්දී දැන් මේ පැවිද්දාට කරබාගෙන ඉන්න වෙනවා කියනවා. ඇයි දැන් තමන්මයි මෝඩකම් කරගත්තේ. තමන්ම විසභාග අරමුණු වැරදි විදියට අරගෙන අයුනිසෝ මානසිකාරයට ගියාම ඒ වැරදියෙන් තමන්ව මුදව ගන්න ගුරුවරු උපාධ්‍යයන් වහන්සේ වැඩිහිටි සංඝයා එකට වාසය කරන ප්‍රිය වූ සබ්‍රහ්මචාරින් වහන්සේලා ඒ අකුසලයට ගරහනවා. දැන් මෙයා මොකද කරන්නේ? කරබාගෙන ඉන්නවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්ත සත්තානි කුරුතේ පරවාදේහි චෝදිතෝ ඒසක්වස්ස මහගේදෝ මෝස වජ්ජං පගහති. දැන් ඔය විදියට එකට වාසය කරන ගුණ නුවණින් වැඩි උතුමන්ගෙන් නිന്ദා අපහාස ලැබෙද්දී දැන් මෙයා කල්පනා කරන මේක නම් මට හරියන්නේ. ගුරු දේවයන් වහන්සේ කරන්නේත් බයින් එක. උපාධ්‍යයන් වහන්සේ කරන්නේත් බයින් එක. දැන් අවවාද කියලා ගන්නෑ. ඇයි දැන් අකුසලෙන් යට වෙලානේ. සබ්‍රහ්මචාරින් වහන්සේලා කරන්නේත් බණින් එක කියලා මෙයා මොකද කරන්නේ? ඒකෙන් මිදෙන්න කියලා හිතාගෙන නොයේක් බොරු කියනවා. දැන් මෙයාට මෛතුන සේවනයේ ආසාව ඇවිල්ලා. දැන් මෙයා කියනවා අනේ ස්වාමීනි මට ගිහි ගෙදරට යන්න ඕනේ. නමුත් මට මේ අම්මා බලා ගන්න වෙලා. මට තාත්තා බලා ගන්න වෙලා. ඒකයි මේ සිවුරු අරින්න හිතුවේ. මගේ සහෝදරයෙක් ඉන්නවා. එයාව බලා ගන්න කවුරුත් නැහැ. ඉතින් මම කල්පනා කළා සිවුරු අරලා ගින් සහෝදරයාට උපකාර කරගෙන ඉන්නවා කියලා. දැන් මේ ඔක්කොම බොරු. ඊට පස්සේ කියන මට සහෝදරියක් ඉන්නවා. එයාව බලා ගන්න කවුරුත් නැහැ. මම ගිහි ගෙදර ගියනවා එයාව බලා ගන්න. ඊට පස්සේ මට පැවිදි වෙන්න කලින් දුවෙක් හිටියා.
දැන් එයාව බලා ගන්න කවුරුත් නැහැ. මම එයාව බලා ගන්න ගිහි වෙනවා. මට ගිහි කාලේ පුතෙක් හිටියා. එයාව බලා ගන්න කවුරුත් නැහැ. මං එයාව බලා ගන්න තමයි ගිහි වෙන්නේ. නමුත් මට ගිහි වෙන්න උවමනාවක් නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒසක්වාස මහා ගේදෝ මෝස වජ්ජං පගාහති. මෙයා මොකද කරන්නේ? අර මෛතුන සේවනයේට තියෙන ආසාව වහන්න නොයේකුත් ඔය වගේ බොරු කියනවායි කියනවා. දැන් බලන්න මේ පැවිදි වෙච්ච කෙනෙකුට ගිහි වෙන්න යනකොට සංඝ පිරිසේ ප්‍රසාදේවත් එයාට හිමි වෙන්නේ. සංඝයාවත් රවට්ටලා බොරුබස් කියලා තමයි එයාට සිවුරු අරින්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔය විදියට නොයේ දෙඩවිලි දොඩලා එයා මොකද කරන්නේ? අවියක් විදියට ගන්නවා කියනවා දුෂ්චරිතේ. සමහර ලයාට ඉස්මතු කරනවා මට මේ සිල් රැක ගන්න අමාරුයි. දැන් මම බඹසර රකින්නේ බොහෝම අමාරුවෙන් කියලා. තමන්ගේ තියෙන අර සිල්පද රැක ගන්න බැරි එකක් ඉස්සරහට දාලා කාය දුෂ්චරිතේ වචී දුෂ්චරිතේ ඉස්සරහට දාලා මට සිල් රැක ගන්නත් අමාරුයි කියලා ඒ කෙනා අර අවවාද වදයක් කොට ගන්නවා කියනවා. අවවාද දුන්නට ඒක හිතට යන්නේ දැන් මේ වෙනකොට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා පණ්ඩිතෝති සමඤ්ඤාතෝ ඒකචරියං අදිට්ඨිතෝ අතපි මේතුනෝ යුත්තෝ මන්දෝව පරිකිස්සති. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ස්වාමින් වහන්සේ දැන් අපි කලින් ගාථාවේ පින්වත් ඉගෙන ගත්තේ සිවුරු වරින්න යද්දි වෙන දේ. නමුත් දැන් මේ ස්වාමීන් වහන්සේ කලින් ඉද්දි හොඳට හිටපු කෙනෙක්. දැන් මේ ස්වාමීන් වහන්සේ හුදකලාවේ සක්මන් කරපු කෙනෙක්. හුදකලාවේ භාවනා කරපු කෙනෙක්. හුදකලාවේ කුටියට වෙලා දහම් අධ්‍යයනය කරපු කෙනෙක්. ධර්මයේ කටපාඩම් කරපු කෙනෙක්. ධර්මයේ මතක තියාගන්න මහන්සි වෙච්ච කෙනෙක්. ඒ වගේම හොඳට සිල්පද ආරක්ෂා කරපු කෙනෙක්. සතර පරාජිකා 13ක් වූ සංඝාදිශේෂ අනියත නිස්සග්ගය ඒ වගේම පචිති සේකි ආදී ගම්බීර උපසම්පදා සිල්පද ආරක්ෂා කරපු කෙනෙක්. ඒ වගේම සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් සාමණේර දස සීලය හොඳට රැකගත්තු කෙනෙක්. සේකියා 75 පුරුදු වෙන්න මහන්සි ගත්ත කෙනෙක්. දැන් මොකද වෙන්නේ? ඔය විදිහට හුදකලාවේ දැඩි සිතකින් ඉන්නකොට සිල්පදත් හොඳට ආරක්ෂා කරගනිමින් ඉන්නකොට මිනිස්සු අතරේ කතාව ගියා මේ කෙනා නම් බොහෝම නැනවත් කෙනෙක්. මේ කෙනා බොහෝම හොඳ කෙනෙක්. සීල සම්පන්න ධර්මයේ හොඳට දන්න කෙනෙක් කියලා ಗುಣ කතාව මිනිස්සු අතරේ පැතිරිලා යනවා කියනවා. හැබැයි යම් කලක අතාපි මේ තුනේ යුත්තෝ මන්දෝව පරිකිස්සති. යම් කලක සිවුරු ඇරියොත් එහෙම සිවුරු ඇරලා මෛතුන සේවනයේ යෙදුනොත් මිනිස්සු ඔහු ගැන මෙහෙම හිතනවා කියනවා කෙලෙස් වලින්ම කෙලෙසිලා ගියපු මේ මිනිස්සයා නම් මහා මෝඩෙක් කියලා මිනිස්සු හිතනවා කියනවා. දැන් බලන්න පින්නති පැවිදි වෙලා ඉන්නකොට මහා නුවණැත්තෙක් කියපු මිනිස්සුම සිවුරු ඇරියට පස්සේ මේකා මහා මෝඩෙක් කියලත් මිනිස්සු කියනවායි කියනවා. එතකොට බලන්න දැන් මේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ කරන්නේ? අර සිවුරු ඇරලා ගිහි වෙච්ච කෙනාට පරණ ජීවිතෙත් මතක් කරලා දැන් තමන් වැටිච්ච අඩියත් පෙන්නලා දෙනවා. තමන් පත්තුන නීච අඩිය නීච තත්ත්වෙත් පැහැදිලි කරලා දීලා එයාට ආයිත් පැවිද්දට ආසාව උපද්දනවා මේ ධර්මයෙන්. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒතමාදීන වඤ්ඤත්වා මුනි පුම්බා පරේද ඒකචරියං දල්හං කෛරා නනිසේවේත මේ තුනං. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ කෙනා පෙර පැවිදි වෙලා ඉද්දී ගත කරපු ජීවිතේ කොයිතරම් මං සැප වින්දාද කියලා මතක් කරනවා කියනවා. දැන් බලන්න පැවිදි වෙලා හිටපු කෙනෙක් ඒක දන්නවා. හොඳට සිල්පද රැකගෙන හොඳ ගුරු ඇසුරක හොඳ වැඩිහිටි ඇසුරක නිතර දෙවේලේ වන්දනාමාන කරගෙන
බෝධීන් වහන්සේලාට උපස්ථාන කරගෙන සෑරජානන් වහන්සේලා වන්දනා කරගෙන ධාතුන් වහන්සේලා පුදාගෙන අතුපතු ගාගෙන මලුපෙත් ඇමදගෙන මේ විදියට හිටපු පැවිද්දා පැවිදි ජීවිතයේ සැපේ හොඳට දන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා පෙර ගත කරපු පැවිදි ජීවිතයේ සැප එයා හොඳට සිහි කරනවා කියනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරිලා රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ දවසක් සාමණේරයන් වහන්සේලා 3 නමක් අසංවර වෙලා මේ පාරේ hina වෙවි යනවා. යද්දී දැලිකුණු පෙරාගෙන කෙනෙක් ඒ සාමණේරයන් වහන්සේ ඉදිරියට ආව දර කදකුත් කරේ තියාගෙන දර මිටියකුත් කරේ තියාගෙන ආවා. දැන් මෙයා hina වෙවි යාවේ සිහිය මුලා වෙලානේ. දැන් අර දර මිටිය කරේ තියාගෙන ඉන්න දැලිකුණු පෙරාගත්ත මිනිස්සයා දැකලා තවත් අයියෙන් hina වුණා. අර දරමිටිය කරේ තියාවිට මිනිස්සයා දරමිටිය බිමින් තිබ්බා. බිමින් තියලා ස්වාමීනි කියලා කතා කළා. කතා කළා කියනවා ස්වාමීනි මං අද මේ දරමිටියක් කරේ තියාගෙන දැලිකුණු පෙරාගෙන හිටියට මම ඉර අත ගාපු කෙනෙක්. මම සදාත ගාපු කෙනෙක්. මම සමාපත්තිලාභී කෙනෙක් කියලා කිව්වා. ඊටසර සාමණේරයන් වහන්සේලා පුදුම වුණා. ඉතින් පින්වත් ඔබට මොකද උනේ? කිව්වා ස්වාමීනි මමත් ඔබ වහන්සේලා වගේ පැවිදි වෙලා හිටියේ. අනේ ලාමක මෛතුනේට ආසීතිලා. මේ ලාමකෝ ගිහි සැපේට ආසීතිලා මම සිවුරු වැරියා. ඒ කාලේ මෙහිම අභිඥා මට තිබුණා. හැබැයි මේ ලාමකෝ මෛතුනේට ආස කරන්න ගිහින් අද මට මේ දැලිකුණු මේ තේන ජීවිතේ මේ දරමිටියක් විකුණලා ජීවත් වෙන ජීවිතේ තමයි මට උරුමුනේ කිව්වා. අනේ ඔබ වහන්සේලා නම් මේ මෝඩකම් කරගන්න එපා කිව්වා. ඔබ වහන්සේලා පැවිදි ජීවිතේ දියුණු කරගන්න කිව්වා. දැන් බලන්න එයාට මතක් වුණා අනේ මම මෙහෙම පැවිදි ජීවිතේ සැප වින්දානේ. ඒ වගේ මෙයාට මතක් වුණා පස්සේ කාලෙක එයා විඳින ගිහි දුක හොඳට දැනගන්න කියනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලාට අවවාද කළා ඔබ වහන්සේලා සංවර වෙන්න. ඔබ වහන්සේලා ගුණධර්ම දියුණු කරගන්න කියලා අර ගිහි කෙනා අවවාද කළා. දැන් මේ අවවාදෙන් අර සාමණේරයන් වහන්සේලා සංවේග ප්‍රාප්ත වුණා. සංවේග ප්‍රාප්ත වෙලා ගුරු ඇසුරේ හොඳට ධර්මයේ පුරුදු කරගෙන පස්සේ කාලෙක රහතන් වහන්සේලා 3 නමක් බවට පත් වුණා. හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ධර්මදේශකයන්න් වහන්සේලා වුණා. බුද්ධ ශාසනය බැබළුවා. දැන් බලන්නේ ගිහි වෙච්ච කෙනෙක් මේ ගිහි ජීවිතේ ආදීනවත් දන්නවා. කලින් පැවිදි වෙලා හිටපු කාලේ විඳපු සැපෙත් දන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒත මාදීනවං ඤත්වා මුනි පුබ්බා පරේද පැවිදි වෙලා ඉද්දි විඳපු සැපත් ගිහි වුණාට පස්සේ විඳින දුකත් මේ දෙකම හොඳට දැනගෙන ඒ මුනිවරයා හොඳට ජීවිතේ ගෙවනවා කියනවා හුදකලාවේ. බලන්න එතකොට ගිහි ජීවිතේ ආදීනව දැකලානේ පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ ගිහි ජීවිතේ ආස්වාදයේ සිහි කළොත් පැවිද්දට තියෙන ඇල්ම නැති වෙනවා. එහෙනම් පැවිද්දේ ගුණත් කල්පනා කර කර ඉන්න පැවිද්දා ගිහි ජීවිතයේ තියෙන ආදීනවත් සලකන්න ඕනේ. දැන් බලන්න මේ දවස්වල දරුවෝ අඬනකොට අම්මලා තාත්තලාගේ පපු ඇවිලෙනවා. අනේ දරුවන්ට කන්න බොන්න ටිකක් හොයලා දෙන්නේ කොහොමද? මේ ගිහි ජීවිතය ආදීනව. එතකොට බලන්න පැවිද්දා මේවා දැනගත්තේ නැත්නම් පැවිද්දාට ලොකු අනතුරක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේවා තේරුම් අරගෙන ඒ පැවිද්දා මුනි දහමේ ජීවත් වෙන්න ඕනේ කියනවා. ඊළඟට දැඩි හිතකින් හුදකලාවේ සදහම් දැනගෙන වාසය කරන්න ඕනේ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මෛතුනේ නොම යෙදෙමින් සුරකිති උත්තම බඹසර. ආයි කවදාවත් මෛතුනේ ටැල්මක් ඇති කරගන්න නැතුව පිරිසිදු බඹසරක් රකින්නවා කියනවා. එතකොට කාන්තාව දුරින්ම දුරු කරලා බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දුරස් කරාද කියන්නේ කාන්තාවක්. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද කාන්තාව දකින්නවත් එපා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි දකින්න ලැබුණොත් මාතෘ සංඥාවෙන් මේ මගේ අම්මා වගේ මේ මගේ සහෝදරී වගේ මේ මගේ දුවෙක් වගේ කියලා භගිනි සංඥාව දෝහිතෘ සංඥාව එහෙම උපදව ගන්න කියනවා.
ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කතා කරන්න උනොත් පින්වත් ආනන්ද වචන 4-5 හොඳට මැති ඒකත් 100ෙන් කතා කරන්න. බලන්න එතකොට බඹසරට තියෙන හානිය කාන්තාව කියලා තේරුම් අරන් උත්තම බඹසර ආරක්ෂා කරගන්නවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා විවේකං යේව සික්ඛේත ඒත දරියාන මුත්තමං නතේන සෙට්ටෝ මඤ්ඤේත සවේ නිබ්බාන සන්තිකේ. ඒ රහතන් වහන්සේ තුල තියෙන උතුම් විවේකයම ලබා ගන්න ඕනේ මමත් කියලා ආන්නිතනම හිත පිහිටුවා ඒ පැවිද්දා හික්මෙන්ටම හිතට ගන්න ඕනේ කියනවා. ඒ නිසා ලොකුවට ඉහලින් තමන් ගැන හිතන්නේ නැතුව දැන් පැවිද්දට වරදින එකක් තමයි ගිහි අය පුද සත්කාර ලැබෙනකොට එයා තමන්ගෙන මමත්වයෙන් ගන්නවා මටත් දෙයි යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? වරදින්න තියෙන ඉඩකඩ වැඩි. අන්න මහ ලොකුවට ඉහලින් නොසිතා සද්ධර්මයේම හැසිරෙනවා නම් ගුරු ඇසුරේ නිහතමානීව ධර්මයේ හැසිරෙනවා නම් ආන්නේ කෙනා නිවන ළඟ ඉන්නවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා හැම දෝෂයක්ම බැහැර කරලා සසුන් පිළිවෙතේ යෙදිලා කාමයන් ගැන හිතන්නේ නැතුව හොඳට සිත සන්තෝෂෙන් වාසය කරමින් කාමෝග, ditthiyෝග, භවෝග, අවිජ්ජාෝග කියන සතර ඕගයන්ම දුරු කරලා අරහත් භාවයටපත් වෙලා කාමයෙන් මුසපත් වෙච්ච ලෝකේ උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියනවා. ඉතින් ආන්නේ මුනි මගේ වැඩි රහතන් වහන්සේට ලෝකයේ වාසය කරන මිනිස්සු දෙව් මිනිස් ලෝකයා හරි කැමතියි කියනවා. එහෙනම් බලන්න ඒ අරහත් මග වඩන සීල සමාධි ප්‍රඥා වඩන භික්ෂුවක් දෙව් මිනිස් ලෝකයට මහා වාසනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදියට වදාරද්දී අර තිස්ස කියන තරුණයාට ආයිත් හිතුණා අනේ මම පැවිදි වෙලා ඉද්දි කොච්චර සතුටක් වින්දාද. අනේ මගේ මෝඩකමට මං ආයිත් ගිහි වුණා. මම ආයිත් බුදු සසුනේ මහාන වෙන්න ඕනි කියලා අර තිස්ස තරුණයා ආයිත් බුදු සසුනේ මහාන වුණා. පැවිදි වෙලා සසුන් බඹසර පුරුදු කරලා පස්සේ කාලෙක උතුම් අරහත්ත්වයටපත් වුණා. බලන්නේ තමන්ගේ ගිහි කාලේ යාළුවා වෙච්ච මෙත්තේය මහරහතන් වහන්සේ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා සිවුරු ඇරලා ගිහි වෙච්ච කෙනා ආයිත් පැවිදි වෙලා රහත් වුණානි. අහෝ කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන ලාභය. ඉතින් අපිටත් ඒ කල්යාණ මිත්‍ර ඇසුරේම ලාභය ලැබමින් කුසල ලාභය ලැබමින් පින් රැස් කරමින් ගෞතම බුද්ධ ශාසනේ උතුම් අමා මහ නිවන අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ සිංගප්පූරුවේ සේවයේ නියුතු පින්වත් ප්‍රියන්ති කුමාරි අබේතුංග දියණිය ඇතුළු අබේතුංග පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් සහ බෑනෑවරුන් ලේලිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා ඉතින් පින්වත්නි බොහෝම සතුටු වෙන්න කලාතුරකින් අහන්න ලැබෙන බුද්ධ දේශනාවක් තමයි අද ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ බුද්ධ දේශනාව බොහෝ දෙනාට අහන්න සලස්සලා ඔබ අග්‍ර වූ ධර්ම දානමේ පින සම්පූර්ණ කළා. ඉතින් ඒ ගැන හිතලා බොහෝම සතුටටපත් වෙන්න. ඉතින් මේ රැස් කරපු දාර පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්මනාග සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. සැපයෙන් සැපයටපත් වෙත්වා. ඔබ අප සියලු දෙනාට ධාර්මික දිව්‍ය රැකවරණ සලසත්වා. දෙවියෝ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් දහම් මඟ පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ශ්‍රී සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුන බබලෝමින් සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අංක 61න් 1 කරුණා ගොටුවේ ගෙදර මාපා මඩුල්ල ලිපිනේ පදිංචිව සිට 2017 සැප්තැම්බර් මාස 23 වන දින මිය පරලොව ගිය එම්.කේ. අබේතුංග පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් එතුමාගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා වහවහ සංසාර දුකින් අත මිදෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රියන්ති කුමාරි අබේතුංග දියණිය ඇතුළු අබේතුංග පවුලේ සියලු දෙනා නමිනුත් ඔබ අප සෑම සියලු දෙනා නමිනුත් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලොව ගිය සියලු දෙනාද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම 1985 පෙබරවාරි මාස 23 වන දින මිය පරලොව ගිය දමයන්ති කුමාරි අබේතුංග සොහොයුරියට මේ පින අනුමෝදන් වෙත්වා. 2018 පෙබරවාරි මාස 23 වන දින මිය පරලොව ගිය ඒ.ජී. ගුණවතී මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. නන් අයුරින් උදව් උපකාර කළ සෑම සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා වහවහ සංසාර දුකින් අත මිදෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සිංගප්පූරුවේ සේවයේ නියුතු අද දවසේ මේ දහම් ප්‍රදීප සදහම් දේශනාවට අනුග්‍රහය දක්වන පින්වත් ප්‍රියන්ති කුමාරි අබේතුංග දියණියටත් අබේතුංග පවුලේ දූදරු මුණුබුරු මිනිබිරයන් සහ බෑණාවරුන් ලේලිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ නියුතුව සිට හදිසි අනතුරකට ලක්ව සිටින කේ.ජී. දිනූස ප්‍රභාත් කුලතුංග පුතුණුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම මේ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික රැකී රක්ෂාදී කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටද ගෞතම බුදු සසුනේ දානාදී පින්කම් සීලාදී ගුණදහම් භාවනාදී ප්‍රතිපත්තීන් සම්පූර්ණ කරගෙන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී ලෝවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.